ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකින්දු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. මාස 4කට පසු මෙරට අවම දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනයෙන් වාර්තා වෙයි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මෙරට භාවිතය අඛණ්ඩව. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතට සහතිකයක්. පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට ජනපති අවධානය. ආගමික අන්තවාදී ක්‍රියාවල නිරත පුද්ගලයින් පුනරුත්ථාපනයට පියවර. නව කොවිඩ් රැල්ල හේතුවෙන් ඉතාලිය යළි වසා දැමීමේ සූදානමක්. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 87,286ක් ලෙස සටහන් වී තිබෙනවා. ඊයේ දිනේදී හඳුනාගත් නව කොවිඩ් ආසාදිතින් 297 දෙනාත් සමගයි. ඒ අනුව මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අවසන් වරට 300ට අඩු වගයකින් වාර්තා වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාස 2 වන දිනයි. එදින වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 275ක් ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව මාස 4කුත් දින 12කට පසුව වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වුණේ ඊයේ දිනේදී. ඒ අනුව පෑලියකුඩු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 236ක්, පන්දනාගාර කොවිඩ් පොකුරෙන් ආශ්‍රිතයින් 55ක් සහ විදේශයන්හි සිට පැමිණි 6 දෙනෙක් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 297 දෙනා අතරට අයත් වනවා. ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 38ක්. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 දෙනෙකුද ඊයේ හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ඊයේ දිනෙන් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 525ක් දක්වා ඉහළ ගියා. අක්කරේපත්තු ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක් මියගිය අය අතරට අයත්. රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ පොල්ගස්සෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද එලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 43 දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගැනීමත් සමගයි. මේ අතර එළඹෙන උත්සව සමයේදී ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීම සඳහා රජයක් ලෙස නිසි ප්‍රතිපත්තිමය තීරණගෙන ක්‍රියා කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. එසේ නැතහොත් කොවිඩ් තුන්වන රැල්ලක දැඩි අවදානමක් ඇතිවන බවයි ඒ මහතා සඳහන් කළේ. ඉදිරියේදී එළඹෙන උත්සව සමයේ ජනතාව මේ පිළිබඳව තේරුම්ගෙන හැකිතාක් සංචරණය සීමා කර කටයුතු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 2508ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 84253ක් ලෙසයි. දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන COVID-19 වෛරස් ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. අපිට මොන ආකාරයකට හරි සවුත් අප්‍රිකානු ප්‍රභේදය ලංකාවට આવොත් ඒක නිසා ඇතිවන ප්‍රශ්න කීපයක්ම තියෙනවා. අපිට එකක් තමයි මේ සවුත් අප්‍රිකානු ප්‍රභේදය සාමාන්‍යයෙන් අපේ ඇඟේ සාමාන්‍ය COVID-19 රෝගය නිසා ඇතිවන ප්‍රතිදේහ වලින් වැඩපවත්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැනට COVID සෑදෙන රෝගීන්ට යලි සවුත් අප්‍රිකානු ප්‍රභේදය නිසා යලි රෝගයට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා සවුත් අප්‍රිකානු ප්‍රභේදය ලංකාවට ආවොත්. ඒ වගේම අපි දැනට පාවිච්චි කරන ප්‍රතිශක්තිකරණ එන්නත සවුත් අප්‍රිකානු ප්‍රභේදයට ඉතාමත් හොඳ ආවරණයක් අපිට ලබා දෙන්නේ නැහැ. දැන් අපි එන්නත් වලින් බලාපොරොත්තු වෙන්නේ මේ තීව්‍ර රෝගය ඇතිවීම අඩුවීම, ජීවිතක්ෂයට පත්වීම අඩුවීම, රෝග ලක්ෂණ
ඇතිවීම අඩුවීම සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර අවශ්‍යතාව අඩුවීම කියන කාරණා තමයි මේ එන්නත් වලින් බොහෝ වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට කොවිෂීල්ඩ් එන්නතින් මේ සවුත් ඇෆ්‍රිකානු ප්‍රභේදයට මද වශයෙන් රෝග ලක්ෂණ පහළ වීම සහ ඊට ටිකක් වැඩි වශයෙන් රෝග ලක්ෂණ පහළ වීම කියන එකට බලපෑමක් ඇති කරන්නේ නැහැ කියන එක තමයි මේ සම්බන්ධ විද්‍යාත්මක කරුණු වලින් එළිදරව් වෙලා තියෙන්නේ. නමුත් අපිට කිසිම වැඩක් නැහැ කියන්න බෑ. මේ කොවිෂීල්ඩ් එන්නත මගින් සවුත් ඇෆ්‍රිකානු වේරියන්ට් එක නිසා ඇතිවන තීව්‍ර ආසාදනය සහ ජීවිතක්ෂයට පත්වීම කියන මේ කරුණු කාරණා දෙක බලක්වනවා කියන එක පැහැදිලිවම මේ පරීක්ෂණ වලින් සනාථ කරලා තියෙනවා. ඉතින් ඒ එක්කම අපි දැක්කා ඒ දිනවල කෙනෙකුට රෝගය හැදුනහම ඒ රෝගියාගේ රුධිරය ඊළඟට අසාධ්‍ය වන රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට පාවිච්චි කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් දැන් අපිට සවුත් ඇෆ්‍රිකානු ප්‍රභේදය ලංකාවට ආවොත් එහෙම අර ඉස්සෙල්ලා ප්‍රභේදයෙන් සෑදුන එක්කෙනාගේ රුධිරය මේ අනිත් එක්කෙනාට භාවිතා කිරීමට හැකියාවකුත් නැති යනවා. ඉතින් මේ වගේ ඊ타ත්ම සංකීර්ණ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් මේ සවුත් ඇෆ්‍රිකානු ප්‍රභේදය ලංකාවට ආවොත් එහෙම ඒක නිසා මේ ගැන සැලකිලිමත් වීම රටක් වශයෙන් අපිට වැදගත් වෙනවා. ශ්‍රී ලංකාව ඇස්ට්‍රසෙනිකා එන්නත භාවිතය අකණ්ඩව සිදු කරන බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරනවා. ලෝකයේ රටවල් කිහිපයක් එම එන්නත తాවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති පසුබිමකයි ඒ මහතා මේ බව සඳහන් කළේ. ඉන්දිය ප්‍රධානයක් යටතේ මෙරටට කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක ප්‍රමාණයක් ලැබීමත් සමග මෙරට එන්නත් කරන වැඩසටහන ආරම්භ වුණා. ඊට අමතරව මෙරට රජය විසින් ඇනවුම් කරන ලද එන්නත් තොග සහ කොවැක්ස් පහසුකම යටතේ හිමි වූ එන්නත් තොගයන් කිහිපයක්ද මේ වන විට මෙරටට ලැබී ඇති අතර එම එන්නතද අවදානම් ජනතාව වෙත ලබා දීම මෙම දිනවලදී සිදුවෙනවා. එලෙස මෙරටට ගෙන ආ සියලු එන්නත් ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත් වෙනවා. කෙසේ වෙතත් මේ වන විට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත පිළිබඳ ලෝකේ කතාබහක් ඇති වී ඇත්තේ එන්නත භාවිතයෙන් රුධිර කැටි ගැසීම ඇති විය හැකි බවට සිදුවීම් කිහිපයක් ලොව වාර්තා වීමත් සමගයි. නමුත් මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඇස්ට්‍රසෙනෙකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවයක් මේ දක්වා නොමැති බවයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිඩ් මර්ධන එන්නත භාවිතයෙන් රුධිර කැටි ගැසීම ඇති විය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා. එබැවින් එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට රටවල් පියවර නොගත යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. එසේම කොවිඩ් මර්ධනයට මේ වන විට භාවිතයට ගන්නා එන්නත් අතරින් ඇස්ට්‍රසෙනෙකා එන්නත විශිෂ්ටතම එන්නතක් ලෙස හඳුන්වා දිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මේ වන විට යුරෝපය පුරා ලක්ෂ 50කට අධික පිරිසක් එම එන්නත ලබාගෙන ඇති අතර ඉන් රුධිර කැටගැසීම සිදුවීම් වාර්තා වී ඇත්තේ 30 දිනකුගේ පමණක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තහවුරු කළ අයහපත් තත්ත්වයක් පිළිබඳ වාර්තා වී නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත භාවිතය අකණ්ඩව සිදු කරන බවයි. මේ අතර අද සිට බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත් කරණය ආරම්භ කෙරුණා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 2,64,000ක් ලැබීමත් සමගයි. එහිදී කොළඹ නගර සභා සීමාවේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම් ප්‍රදේශවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් කරණය සිදු කෙරුණා. එසේම සීරම් ආයතනයෙන් ඇනවුම් කළ එන්නත් මිලියනයක් මෙතෙක් පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් සඳහා වෙන් කිරීමට සිදුවීම නිසා වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට පළමු මාත්‍රාව ලබා දීම తాවකාලිකව නතර වනු ඇති. දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රේල් 10 වනදා සිට ආරම්භ වීමට නියමිතයි. දකුණු පළාතේ ප්‍රථම ගම සමග පිළිසඳර වැඩසටහන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව ප්‍රදේශයේදී පැවැත්වුණා. දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා එම ගම්මානවලටම ගොස් විසඳුම් ලබා දීමට ක්‍රියාත්මක කරන ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ 14 වෙනි දිගහැරුමයි අද පැවැත්වුණේ. ඒ ගාල්ල හික්කඩුව ගලගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ගලගොඩ ජනපද කමිටු වෙදුහල් භූමියට පැමිණි ජනාධිපතිවරයා ජනතාව අමතනු ලැබුවා. ප්‍රදේශවලට බලපාන ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමේ සංවාදාත්මක වැඩසටහන ආරම්භ වූයේ ඉන් අනතුරුවයි.
දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා එම ගම්මානවලටම ගොස් විසඳුම් ලබාදීමට ක්‍රියාත්මක කරන ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ 14 වැනි අදියරයි අද පැවැත්වුණේ. විශාල වශයෙන් කියනවා අපි පරිසරය විනාශ කරනවා කියලා. මම ගම්මානවලට ගිය අවස්ථාවන්හිදී ජනතාව විශාල වශයෙන්ම ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් තමයි එකක් තමන්ගේ ඉඩම් වලට ඔප්පු නැතිකම. මේ ගැන අපි දැන් ඉඩම් මාත්‍යාංශ යටතේ ඔප්පු ලබා දීගෙන යනවා. මේ මෑතකදී අපි 20000ක් ඔප්පු ලබා දුන්නා. තව ඉදිරියටත් ඒ ඔප්පු ලබා දීම කරගෙන යනවා. ඊට අමතරව ආපු ඉල්ලීමක් තමයි පාරම්පරිකව අවුරුදු ගණනාවක් වගා කරපු ජීවත් වෙලා හිටිය ඉඩම්. ඒ ඉඩම් තියෙන්නේ එක්ක තමන් ජීවත් වෙච්ච ගෙදර පිටිපස්ස. එහෙම නැත්නම් තමන්ගේ වගා බිමට ආශ්‍රිතව පසුගිය කාලේ මේ තාක්ෂණය භාවිතා කරලා Google මැප් එකේ සිටියම හරහා මේ මායිම් ගල් දාගෙන ගිහිල්ලා තියෙන වන රක්ෂණ. බොහෝ වෙලාවට භාවිතා කරපු ඉඩම් වන රක්ෂණයට අයිති වෙලා. මේක ගැන ප්‍රායෝගිකව බලලා ගමට ගිහිල්ලා ඒ ගැන හොයා බලලා සාධාරණයක් ඉටු කරන්න කියලා ප්‍රතිපත්ති තීරණයක් ගත්තා. හැබැයි ඒකෙන් කියන්නේ කැලෑ කපන්න කියලා. සෝමාවතිය හරි පුච්චිවේලිවල හරි කොහේ හරි කැලෑ කපනවා නම් ඒව පාරම්පරික ඉඩම් නෙවෙයිනේ. කැලෑ කපන්න අවසරයක් දීලා නැහැ. ඒකට වන රක්ෂණ වන් ජීවී අය ක්‍රියාත්මක වෙන්නට ඕන නිලධාරී. සමහර වෙලාවට අහිංසක ජනතාවගේ ප්‍රශ්න දිහා බලන්නට ඕන ප්‍රායෝගිකව. ඒ වගේම ව්‍යාපාරයක් ලෙස මේවා කරන අයව තමයි අපි අල්ලන්නට ඕන. අනිත් එක සමහර වෙලාවට මම දකින්න පත්තරේ අක්කර 1000ක් විනාශ වුණා. අක්කර 5000ක් විනාශ. කොහොමද අපි අක්කර 1000ක් 5000ක් කැලෑ කපනකම් ඉලදාරින් මොනවද කරන්නේ? පළවෙනි ගහක් කපනකොටම අපි මේව අල්ලන්න ඕන. මේ බොහෝ වෙලාවට නඩු වැටෙන්නේ මේ අහිංසක අයට. ඒවා ප්‍රායෝගික ප්‍රශ්න මේ බලලා ඒක විසඳන්න තමයි මම ඒ ප්‍රතිපත්තිය ගත්තේ. මේ අතර හීලෑ අලියතුන්ගේ හිඟය නිසා පෙරහැර මංගල්‍ය පැවැත්වීමේදී මතු ඇති ගැටලු විසඳීමට කෙටිකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය බව මහා සංඝරත්නය අවධාරණය කර තිබෙනවා. ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි මහා සංඝරත්නය මේ බව අවධාරණය කර ඇත්තේ. මහා සංඝරත්නය සහ හීලෑලියතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ඇතුළු සෙසු ඓතිහාසික පෙරහැර මංගල්‍ය සඳහා අවශ්‍ය හීලෑලියතුන් සොයා ගැනීමට නොහැකිවීමෙන් මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා. පෙරහැර මංගල්‍ය අතීතයේ සිට පැවතෙන දේශීය ආගමික හා සංස්කෘතික උරුමයක් බවත් බෞද්ධ සංස්කෘතිකාංග සුරැකීමට මහා සංඝරත්නයේ සේම රජයේද බැඳී සිටින බවත් එම සාකච්ඡාවේදී උන්වහන්සේ පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. 80 දශකයේ වන විට ශ්‍රී ලංකාවේ හීලෑ අලියතුන්ගේ සංඛ්‍යාව 300ත් 350ත් අතර පැවති බවත් මේ වන විට එම සංඛ්‍යාව 107ක් බවත් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එසේම ඉන් 80ක් පමණ මේ වන විට වයස අවුරුදු 50 ඉක්ම වූ අලියතුන් බවද එම නිවේදනයේ දැක්වෙනවා. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ පෙරහැර කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් හීලෑ අලියතුන් ගහනයක් රටට අවශ්‍ය බව තමාද දැඩිසේ විශ්වාස කරන බවයි. එසේම හීලෑ අලියතුන් නියාමනය සහ සංරක්ෂණය පිළිබඳවද කොන්දේසි සැකසීමේදී හිමිකරුවන් සඳහාද සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු තිබෙනවා. පළාත් සභා සංසදය සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු තිබුණේ. අපේ ව්‍යවස්ථාව තුළ පළාත් සභාව ක්‍රියාත්මක වෙනවා. යම් වෙනස් කිරීම අවශ්‍ය නම් අපි ව්‍යවස්ථාව තුලින් සංශෝධනයක් ගේන්න. ඒක තියෙනකම් හිතන්නේ ඒ ව්‍යවස්ථාවට අනුව පළාත් සභා පැවැත්විය යුතුයි. අද පළාත් සභා ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකේ මහජන නියෝජිතයන්ගෙන් නැතුව. මේ සඳහා යම් කිසි බාධකයක් තිබෙනවා. මැතිවරණ කොමිසම මාව හම්බුණා. මේ අයට පැවසුවේ ඔයගොල්ලන් තමුන්ගේ රාජකාරියක් හැටියට මැතිවරණ පවත්වන්නට කියලා. දැනට තියෙන පළාත් සභා පවත්වන්නට තියෙන බාධකය වන ගෙනාපු සංශෝධනය අපි පනතිවත් කරගන්නට ඕන. ඉතින් මේක ක්‍රියාත්මක කරන්න කියලා අමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ඒක ඉල්ලා අස්කරගත්තෙන් පස්සේ අපිට මැතිවරණයක් පවත්වන්නට පුළුවන්. දැන් සමහර අය කතා කරනවා මේකේ පළාත් සභාවේ තිබෙන වැරදි එහෙම තියෙනවා නම් ඒවා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ඒක දියුණු කර ගැනීමට වැඩි දියුණු කර ගැනීමට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ නියෝග යටතේ වරදක් සම්බන්ධයෙන් බාරවන යම් නිලධරයෙකු හෝ යම් තැනැත්තෙකු හෝ පුද්ගල මණ්ඩලයක් විසින් හෝ අත්අඩංගුවට ගනු ලැබ ඇති යම් තැනැත්තෙකු මෙම නියෝග විධිවිධාන ප්‍රකාරව පුනරුත්ථාපන ක්‍රියාවලියක් සඳහා යොමු කළ හැකියි. භාරවන්නන් සහ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තන් පුනරුත්ථාපනය කිරීමේ කාර්ය සඳහා ඒකාබද්ධතා මධ්‍යස්ථානයේ යනුවෙන් හැඳින්විය යුතු මධ්‍යස්ථාන අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කලින් කල අනුමත කළ යුතු අතර එසේ අනුමත කිරීමෙන් පසුව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් ලේකම්වරයා විසින් අනුමත කරන ලද මධ්‍යස්ථාන වර්ගයේද එකී මධ්‍යස්ථානයේ පිහිටවනු ලබන ස්ථානයද නිශ්චිතව සඳහන් කළ යුතු වනවා. ගැසට් නිවේදනයේ දක්වා ඇති ආකාරයට එමෙන්ම භාරවන්නෙකු හෝ අත්අඩංගුවට ගනු ලැබෙන තැනැත්තෙකු සිදු කරන ලද වරදේ ස්වභාවය අනුව එකී තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුළ පුනරුත්ථාපනයට ලක් කිරීම සුදුසු බව නීතිපතිවරයාගේ මතය වන විට නීතිපතිවරයාගේ ලිඛිත අනුමැතිය සමග එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුයි. එම භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලැබෙන තැනැත්තා පෙර සඳහන් කර වැරදිවලට අමතරව වෙනත් වැරදි සිදු කර ඇද්ද යන්න කාරණය පිළිබඳව සලකා බැලීමෙන් පසුව එකී තැනැත්තා වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හැකි බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. භාරවන්නෙකු හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇති නිශ්චිතව සඳහන් පුනරුත්ථාපන කාල සීමාව අවසන් වූ පසු එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තාගේ පුනරුත්ථාපනයේ ස්වභාවය සහ ප්‍රගතිය සලකා බැලීමෙන් පසු එම භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා නිදහස් කිරීම වැඩිදුර කාර්ය පරිච්ඡේදයක් පුනරුත්ථාපනය කිරීම යෝග්‍යද යන්න පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් සලකා බැලිය යුතු අතර තම නිර්දේශ දක්වමින් අමාත්‍යවරයාගේ අමාත්‍යංශ ලේකම්වරයා වෙත වහා වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වනවා. අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා මුදා හැරීම සඳහා නියම කළ හැකි වනවා. නැතිනම් පුනරුත්ථාපන කාල පරිච්ඡේදය වසරකට මාස 6ක කාල පරිච්ඡේදයකට දීර්ඝ කළ හැකි අතර කෙසේ වුවද ඒ දීර්ඝ කිරීම්වල මුළු කාල පරිච්ඡේදය මාස 12ක් නොඉක්ම විය යුතු වනවා. එම දීර්ඝ කිරීම පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයාගේ නිර්දේශ මත සිදු කළ යුතු බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තම අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය රියා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. මහනුවර නගරයේ පවතින අධික වායු දූෂණය හේතුවෙන් නගර මධ්‍යයේ පවතින පාසල් ඉන් පිටතට රැගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. නුවර නගරේ වායු දූෂණය පිළිබඳව අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡාවක් පවත්වන්න. මේක අපිට ඇහැට පේන දෙයක් නොවෙන්නට පුළුවන්, එක සැරේට දැනෙන දෙයක් නොවෙන්නට පුළුවන්. නමුත් මේ ඇති වෙන හානියන් දීර්ඝ කාලීනව අපිට බලපාන බව අපි හොඳටම වටහාගෙන තියෙනවා. මේ කරුණු අනුව මට නම් පැහැදිලි වෙන්නේ මේ නගර මැද්දේ තියෙන පාසල් ටික විකල්ප ස්ථානවලට ගෙනියෑම පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. ඒ සඳහා දෙමව්පියන් සහ ඒ දරුවන් දැනුවත් කිරීම තුලින් මේ පරිසර දූෂණයට කෙලින්ම විවෘත වෙන කණ්ඩායම් බවට පත් වෙනවා මේ පාසල් දරුවා. ඉතින් අපිට එහෙම නොවෙනවා නම් දැන් තියෙන තත්ත්වය හැමදාම මාස්ක් එකක් දාගෙන ඉන්න යෝජනා කරන්න වෙයි දරුවන්ට. ඒ නිසා අපි මේ පිළිබඳව අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම මේ පාසල් දරුවන්ට ඉදිරියේදී පාසල් තුල පුළුවන් නම් මේ වායුගෝලයේ තත්ත්වය ප්‍රදර්ශනය වෙන උපකරණ සවි කරන්න. පිටට මේක නැති වුණත් අඩුම ගන්න. ඒතකොට දරුවන්ට පේනවා දවසේ සහ දෙමාපියන්ට වැඩිහිටියන්ට පේනවා ඒ පාසලේ වායු තත්ත්වය පිළිබඳව. මහනුවර නගරයේ සම්වර්ධනයේදී ඉදිරියේදී පරිසර අධිකාරියට අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් පැවරෙන බව මේකෙන් පේනවා. නෙත්තඳ පියා සහ තම කුඩා නැගණිය රැක බලා ගන්නා කුඩා දරුවෙකු පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ දඹුල්ල හල්මිල්ලෑව ප්‍රදේශයෙන්. කෙසේ හෝ ජීවිත අභියෝගයන් මතින් ජීවිතය ගලපා ගැනීම ඔවුනගේ අභිප්‍රායයි.
හැර තමා යන තැන්වල ජීවිතය පෙරලා බලද්දී තනිවුණ පරිච්ඡේද ඒ අතරට ගෙනෙන්නේ සංවේදී සිදුවීම්. මේ එවැනි හැරයාම් හමුවේ ජීවිතය ජය ගැනීමේ පරිච්ඡේදය ගෙත්තම් කරන පියකු සහ දරුවන් දෙදෙනෙක්. හබරත්තාවල දඹුල්ල හල්මිල්ලෑව ගම්මානයේ ජීවත්වන මෙම දෙදරු පියාගේ දැස් නොපෙනී යන්නේ හදිසි අසනීපයකින්. භවිතන් කරා හේන් කුඩිගඩ තමා කරේගොඩ ලූකෝමා කියන ලෙඩේ අසල විසර එකා සෙල්කයිලා බෙහෙත් කරා දිගටම බෙහෙත් කරා ඊට පස්සේ ඔපරේෂන් කරා ඒත් බෙහෙත් කරා දැනට වුණා බෙහෙත් කරන එනකොට සුව කරගන්න බැරි වුණා. ඒ සමග දරුවන්ගේ මව මේ පවුල හැර යන අතර අවසානයේ පවුලේ බර දරන්නට සිදු වූයේ 9 වන ශ්‍රේණියේ ගනුම ලබන පවුලේ වැඩිමහල් පුතුටයි. දැස් නොපෙනෙන පියාගේ සියලු කාර්යයන් ඉටු කරන මේ වැඩිමහල් දරුවා පෙරපාසල් වියේ සිටින සිය නැගණියද රැකබලාගන්නේ අපමණ සෙනෙහසකින්. නැගණියට උදෑසන පෙරපාසල් යන්නට අවශ්‍ය සෑම කටයුත්තක්ම ඉටු කරන මෙම දරුවා අමාරුවෙන් සරිකරගන්නා වේලකට ආහාර පිසමින් සියලු කාර්යයන් සිදු කරයි. අම්මගේ පුදාස් ඉඳලා මම තමා නංගිගේ තාත්තගේ එක්කම වැඩ කරන්නේ. උයන්න තියන්නේ මම. රෙදි හොදන්නෙත් මම. සමහර දවස් වලට මට නංගිට කන්න දෙලා තාත්තා මට ගින්නේ ඉන්නවා. සමහර දවස් වලට මායි තාත්තයි කන්න නැතුව නංගිට කවලා ඉන්නවා. ඒ සෑම කාර්යයකටම පසු පාසල වෙත ඔහු යන විට ඇතැම් විට පාසල ආරම්භ වී ඇති අතර විඳින්නට සිදුවන දඬුවම් ඔහු විඳ දරාගන්නේ සමසිතින්. එක දවසක් පරක් වෙලා ගිහිල්ලා දඬුවමකට දන ගහගෙන ඉන්න හිටියා. කන් දෙක අල්ලගෙන ඉන්න කිව්වා. උයන්න වෙලා යනවා සමහරවිට නංගිලා ඇත්ත කරන්නත් වෙලා යනවා. පොත් ටික හදලා නංගි බෑග් එක දාලා පෙර පාසලට යවලා එන්න වෙලා යනවා. ඒ දඬුවම් විඳිනකොට මොකද හිතුනේ? මොනවත් හිතෙන්නේ නැහැ. සතුටින් කරන්නේ අක්කා. මවකගේ සෙනෙහස අහිමිව ගිය තැන එම අඩුව පුරවන්නට කිසිවෙකුට නොහැකිවද මේ වැඩිමහල් දරුවා සිය නැගණියට මවගේ අඩුව බිඳක්වත් දැනෙන්නට ඉඩ නොදෙයි. ජීවිතයේ අනියත බව පසක් කර ගනිමින් නිරන්තර දහම් ශ්‍රවණයට දැස් අහිමි පියාත් මෙම වැඩිමහල් දරුවාත් යොමු වී ඇති අතර ඒ තුළින් ජීවිතය විඳ දරා ගන්නට සවිය ලැබෙන බවයි ඔවුන් පවසන්නේ. අහන්න ඕන විතර රේඩියක දාලා තියෙන මායි තාත්තා ඉතින් එළියට ලහගෙන ඉන්න. සමහරක් වෙලාවට වලට නිජෙන් දිමුතහන ඉන්නවා. මම නිදි කරලා එලා තමයි දැන් තාත්තත් එක බණ අහලා ඔයාටත් ඒක හුරු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කම්පා වෙන්නේ නැහැ. දුකක් හිතෙන්නේ නැහැ. ඉතින් අනිත්යෙන් හැමදේම අනිත්‍ය නැති යන දේ මට පෙතහමානුව මම ඒක තේරුම් ගත්තා. ගොඩාක් දුරට මම හිත හදාගත්තේ ඒකේ. උන් ධර්මයේ තියෙන ඒ පැත්තෙන් මම ගොඩාක් දුරට හිත හදාගත්තා. දැන් ඉතින් කොහොමත් ඇතිච්ච දේ කවදා හරි නැති වෙනවා කියන එක මම දැනගත්තා. බිඳෙන් බිඳ රූරා වැටෙන්නට කඳුළු නැති තැන කඳුළු දරාගෙන ජීවිතය දරාගත් මෙවන් කතා තුළ තවත් දුක්ඛිත පරිච්ඡේද ඇති නොවනවා නම් එය යහපත් පසුවදනකි. හැර ගිය තැන බලා හිඳමින් මව එනතුරු සිටිනු නොහි ජීවිතය සිත්තම් කරන ඔවුනගේ සිතුවම කඳුලකින්වත් බොඳව නොයන ලෙසින් සුන්දර විය යුතුමය. අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් තුන්වන රැල්ලකට මුහුණ පා සිටින ඉතාලිය වෛරසය පැතිරීම මැඩ පැවැත්වීම සඳහා යළිත් පූර්ණ වශයෙන් රට වසා දැමීමට සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කළා. නව කොවිඩ් රැල්ලක් පැනනැගීමත් සමග ඉතාලිය පුරා කඩසාප්පු අවන්හල් සහ පාසැල් ලබන සඳුදා සිට වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රාහි සඳහන් කළේ නව සීමාවන් පාස්කු සමය අවසන් වන තුරුම ක්‍රියාත්මක වන බවයි. මෙම සීමාවන් හේතුවෙන් ළමයින්ගේ අධ්‍යාපනයට රටේ ආර්ථිකයට මෙන්ම සියල්ලන්ගේ මානසික සෞඛ්‍යයට එල්ලවන්නේ දැඩි බලපෑමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙත් එම තත්ත්වය වඩාත් නරක අතට යොමුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත යුතු බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. ඉතාලියේ කොවිඩ් වෛරස් ආසාදිතයින් පසුගිය සති 6 තුළ අඛණ්ඩව ඉහළ ගිය අතර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 25000 ඉක්මවනවා. රටේ බොහෝ ප්‍රදේශවල රෝහල් කොවිඩ් ආසාදිතයින්ගෙන් පිරී ඇති අතර දැඩි සත්කාර ඒකකවල පවතින්නේද දැඩි තදබදයක්. නව සීමාවන් රෝමියෝ සහ මිලාන් ඇතුළත් ඉතාලියේ වැඩිම ජනගහනයක් සහිත කලාප දෙක ඇතුළු රටෙන් අඩකට වැඩි ප්‍රමාණයකට ක්‍රියාත්මක වනු ඇති.
මේ අතර ලබන වසර අවසන් වීමට පෙර ආසියා පැසිෆික් කලාපයේ රටවල් සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා බිලියනයක් සැපයීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ පැවැත් වූ සිව්කොන් සමුළුවේදී එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව ඇමරිකාව සමග ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානයන් රටවල නායකයින්ද එක් වුණා. ඇමරිකානු ජොන්සන් ඇන් ජොන්සන් සමාගම මගින් නිෂ්පාදිත එක් මාත්‍රාවක් පමණක් ලබා දෙන කොවිඩ් එන්නත එම රටවලට සැපයීමට එහිදී එකඟතාවය පළ වුණා. එමෙන්ම මෙන්නත සීරම් එන්නත් නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනය කිරීමට ඉන්දියාව එකඟ වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන් මර්ධනය කිරීම සඳහා එරට පොලිසිය යුද උපක්‍රම යොදා ගන්නා බව අනාවරණය වී තිබෙනවා. පොලිසියට යටත් වූ පුද්ගලයින්ට එරෙහිව පවා බලය යොදා ගන්නා අවස්ථා පිළිබිඹු කරන වීඩියෝ දර්ශන රැසක්ම මේ වන විට සමාජ මාධ්‍යවලට එක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ නමුත් මියන්මාර හමුදාව ප්‍රකාශ කරන්නේ කලහකාරී විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරන බවයි. පසුගිය පෙබරවාරි මස පළවනදා මියන්මාර හමුදාව විසින් රට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරීපත් වූ රජය පෙරලා බලය පැහැර ගනු ලැබුවා. එතැන් සිට මේ දක්වා රට පුරා ක්‍රියාත්මක වූ විරෝධතාවලදී ආරක්ෂක හමුදා වෙඩිපහරින් මියගේ සංඛ්‍යාව 70කට අධිකයි. එමෙන්ම මේ වන විට තවත් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මාර්තුදා 4 වනදා කෑගල්ලේ පිහිටි කුරුළු කැලේ රක්ෂිතය අභය භූමයක් ලෙස නම් කිරීම සිදු කර ඇත්තේ 1941 වසරේ මාර්තු මසදා 4 වන දිනයි. පුත්තලම දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන ඉංගිනිමිටිය ජලාශය යෝජනා ක්‍රමය ආරම්භ කර ඇත්තේ 1981 වසරේ මාර්තු මසදා 4 වන දිනයි. ලෝකප්‍රකට 20වන සියවසේ මහා ප්‍රඥා වූ භෞතික විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් උපත ලබා ඇත්තේ 1879 වසරේ මාර්තු මසදා 4 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.